අයිබෝවන් සියලුම දෙනාට අද අපි knowledge up YouTube channel එක සමග එකතුලා තින්නේ IQ පාඩම් මාලාව යටතේ 21 වෙනි පාඩම් මාලාව ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් අපේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මෙවැනි වීඩියෝවක් දැමූ සැනින් ඔයාලට නැරඹීම සඳහා අද අපේ මාතෘකාව ඍජු කෝණාශ්‍ර ගණන සෙවීම. ඉතින් අපි බලමු පාඩමට අදාළ සිද්ධාන්ත සහ එම ගැටලු කොහොමද විසඳන්නේ කියලා. ඍජු කෝණාශ්‍ර ගණන සෙවීම යටතේ යම් කිසි රූප සටහනක් ලබා දී ඒ තුල ඇති ඍජු කෝණාශ්‍ර ගණන සෙවීමට අදාළ ගැටලු බුද්ධි පරීක්ෂණවලදී සුලභව දැක ගැනීමට හැකි වේ. අද අපි එම ගැටලු විසඳීමට අදාළ තර්කානුකූල ක්‍රම ඇතුළුව කෙටි කාලයකදී පිළිතුරු ලබා ගැනීමට අදාළ කෙටි ක්‍රම ඉදිරිපත් කරනු ලැබේ. පළවෙනි ගැටලුව දැන් අපි කතා කරමු. අපිට කියනවා රූපයේ සෑදී ඇත්තේ ඍජු කෝණාශ්‍ර 25කින්ලු. මේ ඍජු කෝණාශ්‍ර හැඩ කීයක් තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. මේ වගේ ගණන් අපිට හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මම පළවෙනි ක්‍රමයේ විදියට පියවර යටතේ ඉදිරිපත් කරන්න මේ ගාන කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි බලමු පළවෙනි පියවර මොකක්ද කියලා. පළමු කොටුවේ සිට තිරස් අතට අංකණය කර එම සංඛ්‍යා එකිනෙක එකතු කර ගන්නලු. එහෙනම් 1 2 3 4 5 කියලා අපිට තිරස් අතට පේලිය අංකණය කරගන්න පුළුවන්. 1 2 3 4 5 එකිනෙකට එකතු කරාම 15 කියලා උත්තරේ ගන්න පුළුවන්. දෙවැනි පියවර තමයි පළමු කොටුවේ සිට සිරස් අතට අංකණය කරන්නලු 1 2 3 4 5 කියලා. එම අංකණය කරලා ඒවත් එකිනෙකට එකතු කරගන්න 1 2 3 4 5 සමානයි 15යි. ඊට පස්සේ තුන්වෙනි පියවරෙන් අපිට කියනවා පළමු පියවරෙන් ලැබෙන පිළිතුර සහ දෙවැනි පියවරෙන් ලැබෙන පිළිතුර එකිනෙක ගුණ කරලා. ඒ කියන්නේ මේ කියන 15යි 15යි ගුණ කරලා අපිට පිළිතුර ගන්න පුළුවන් 225යි කියලා. මෙන්න මේ ගානේ විශේෂත්වයක් තියෙනවා, මේක මතක තියාගන්න. මෙහිදී අපට ලැබෙනුයේ සියලුම ගණන් කළ හැකි චතුරස්‍ර ගණන මෙම ගැටලුවට අදාළව සමචතුරස්‍ර නිර්මාණය නොවන බැවින් සියලුම චතුරස්‍ර වෙනවා. එම නිසා පිළිතුර 225යි. අපි බලමු දැන් දෙවැනි ගැටලුවෙන් අපිට මොකක්ද කියන්නේ කියලා. දෙවැනි ගැටලුවෙන් අපිට කියන්නේ රූපයේ සෑදී ඇත්තේ සමචතුරස්‍ර 25කින්ලු. ඉස්සෙල්ලා කතා කරේ ඍජු කෝණාශ්‍ර 25ක්. දැන් කියන්නේ අපිට සමචතුරස්‍ර 25ක් කියලා. හොඳින් ප්‍රශ්න කියවන්න. මෙහි ඍජු කෝණාශ්‍ර හැඩ කීයක් තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. මම ඔයාලට සමචතුරස්‍ර පාඩමට අදාළව මෙම ගැටලු විසඳන ආකාරය ඔයාලට පැහැදිලි කරා. මෙම ගානට අදාළව අපි කොටස් කිහිපයකට කතා කරමු. එතකොට ගණිත ගැටලු විසඳ ගන්න තේරුම් ගන්න ලේසි. ඊට පස්සේ ඔයාලට ඉතාමත්ම කෙටි කාලයක් තුලදී මෙම ගැටලු විසඳන්න පුළුවන්. පළවෙනි කොටසදී අපි කරන්නේ සමචතුරස්‍ර ගණන් කරන එක. මෙහි පියවර කීපයක් යටතේ සිදු කරන්න පුළුවන්. පළමු කොටුවේ සිට තිරස් අතර අංකණය කරන්න පුළුවන් 1 2 3 4 5 කියලා. දෙවැනි පියවර තමයි පළමු කොටුවේ සිට සිරස් අතර අංකණය කරනවා 1 2 3 4 5 කියලා. තුන්වෙනි පියවර තමයි තිරස්ව හා සිරස්ව එකිනෙකට ඉදිරිව ඇති අංකවල ගුණිතය ලබාගෙන එකිනෙකට එකතු කරනවා. 5 වැඩි කිරීම 5 ධන 4 වැඩි කිරීම 4 ධන 3 වැඩි කිරීම 3 ධන 2 වැඩි කිරීම 2 ධන 1 වැඩි කිරීම 1 සමානයි 55 කියලා ගන්න පුළුවන්. මම ඔයාලට මෙම ගැටලු සෑදීම සඳහා කෙටි ක්‍රමයක් ඉදිරිපත් කරා. ඒක මතක නම් එම සූත්‍රය භාවිතා කරලා හදා ගන්න පුළුවන් තත්පර දෙකක් ඇතුළත උත්තරේ 55යි කියලා. අපි බලමු දෙවැනි කොටසට අදාළව කරුණු මොනවද කියලා. අපි දැන් බලමු දෙවැනි කොටසට අදාළව මොකද්ද කරන්න කියලා. දෙවැනි කොටසට අදාළව අපි කරන්නේ රූපයේ චතුරස්‍ර ගණන හොයන එක. මෙන්න මේ කියන සූත්‍රයෙන් ඉතා කෙටි කාලයක් තුලදී උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මේ සූත්‍රය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා අපි බලමු දැන්. එතකොට ඔයාලට මතක තියාගන්න ලේසි. අපි ඉස්සෙල්ලම කරන්න ඕන රූපයේ ඇති තිරස් රේඛා සංඛ්‍යාව ගණන් කරගන්න. මේකේ තිරස් රේඛා 6ක් තියෙනවා. මේ n1 කියලා කියන්නේ තිරස් රේඛා සංඛ්‍යාව. n2 කියලා කියන්නේ එහෙනම් සිරස් රේඛා සංඛ්‍යාව. අපේ ගණිත ගැටලුවට අදාළව තිරස් රේඛා සංඛ්‍යාව සහ සිරස් රේඛා සංඛ්‍යාව සමානයි. අපි දැන් බලමු චතුරස්‍රයක් හැදෙන්නේ කොහොමද කියලා. චතුරස්‍රයක් හැදෙන්න නම් මෙම ගණිත ගැටලුවේ තිරස් රේඛා දෙකක් සහ සිරස් රේඛා දෙකක් තියෙන්න ඕන. මෙන්න මේ විදියට තිරස් රේඛා දෙකක් සිරස් රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණොත් අපිට චතුරස්‍රයක් ලැබෙනවා. එහෙනම් මෙන්න මේ කියන තිරස් රේඛා තෝරගන්න. තිරස් රේඛා දෙකක් තියෙනවනේ. පළවෙනි තිරස් රේඛාව තෝරා ගැනීම සඳහා අපිට අවස්ථා කීයක් තියෙනවද? තිරස් රේඛා 6ක් තියෙනවා. පළවෙනි අවස්ථාව තෝරගන්න අවස්ථා 6ක් තියෙනවා. එහෙනම් දෙවැනි අවස්ථාව තෝරගන්න අපිට ඉතුරු වෙන්නේ අවස්ථා කීයද? 5යි. පළවෙනි අවස්ථාවට අපි එකක් තෝරගත්තනේ. පළවෙනි අවස්ථාවට මම
පළවෙනි අවස්ථාවම තෝරගන්නම්. දෙවෙනි අවස්ථාවට දෙවෙනි තිරස් රේඛාව තෝරගන්නම්. දැන් බලන්න ඔයාලට පුළුවන් මෙන්න මේ දෙක ගුණ කළා. පළවෙනි අවස්ථාවේදී අවස්ථා 6යි, දෙවෙනි අවස්ථාවේදී අවස්ථා 5යි ගුණ කළා අපිට ලැබෙන මුළු අවස්ථා සංඛ්‍යාව තිරස් රේඛා දෙකක් තෝරගන්න මුළු අවස්ථා සංඛ්‍යාව ලබා ගන්න. 6 වැඩි කිරීම 5 සමානයි 30යි. හැබැයි මෙන්න මේ කියන කාරණාව මතක තියාගන්න ඕන. ඔයාලා මෙන්න මේ විදිහට හිතන්න. පළවෙනි ආකාරය පළමු අවස්ථාවට තෝරා ගන්න ලැබුවේ පළවෙනි තිරස් රේඛාව හා දෙවෙනි අවස්ථාවට තෝරා ගන්න ලැබුවේ දෙවෙනි තිරස් රේඛාව කියලා. දැන් මා අපි තෝරගත්ත විදිහට පළමු අවස්ථාවට තෝරගන්නේ පළවෙනි තිරස් රේඛාව, දෙවෙනි අවස්ථාවට තෝරගන්නේ දෙවෙනි තිරස් රේඛාව කියලා හිතන්න. හැබැයි දෙවෙනි ආකාරය බලන්න. දෙවෙනි ආකාරයේත් වෙන්නේ පළමු අවස්ථාවට තෝරගන්නේ දෙවෙනි තිරස් රේඛාව. දෙවෙනි අවස්ථාවට තෝරගන්නේ පළවෙනි තිරස් රේඛාව. අන්තිමට ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේ දෙකේ සමානයි. එම නිසා අපි මොකද්ද කරන්න ඕන? සමපාත වන අවස්ථා ඉවත් කිරීම සඳහා දෙකෙන් බෙදන්න ඕන. එතකොට අපිට පළමු තිරස් රේඛාව තෝරා ගැනීමට අවස්ථා 6ක් තිබුණට දෙවෙනි අවස්ථාවට අවස්ථා 5ක් තිබුණට එකිනෙක වෙනස් අවස්ථා තියෙන්නේ 15යි. ඒක හොඳට මතක තියාගන්න. අපි දැන් සිරස් රේඛාවට අදාළව පැහැදිලි කිරීම බලමු. පළමුව සිරස් රේඛාව තෝරා ගැනීම සඳහා ඒ වගේම ඉස්සෙල්ලා වගේ අවස්ථා 6ක් තියෙනවා. මම පළවෙනි අවස්ථාවට පළවෙනි සිරස් රේඛාව තෝරගන්නම්. දෙවෙනි සිරස් රේඛාව තෝරා ගැනීම සඳහා ඒත් අවස්ථා 5ක් තියෙනවා. දෙවෙනි අවස්ථාවට මම දෙවෙනි තිරස් රේඛාව තෝරගන්නම්. ඊට පස්සේ අපිට මේ දෙක ගුණ කරලා මුළු අවස්ථා ගණන ගන්න පුළුවන් 30යි කියලා. ඊට පස්සේ ඉස්සෙල්ලා මම ඔයාලට පැහැදිලි කරා පළමු ආකාරය මෙන්න මේ දේ වෙන්න පුළුවන් කියලා. පළමු අවස්ථාවට තෝරා ගන්න ලැබේ පළවෙනි සිරස් රේඛාව හා දෙවෙනි අවස්ථාවට තෝරා ගන්න ලැබේ දෙවෙනි සිරස් රේඛාව කියලා හිතුවොත් මෙන්න මේ දෙවෙනි ආකාරයත් අපිට වෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාවට තෝරා ගන්න ලැබේ දෙවෙනි සිරස් රේඛාව හා දෙවෙනි අවස්ථාවට තෝරා ගන්න ලැබේ පළවෙනි සිරස් රේඛාව නිසා අපිට ලැබෙන අවසාන ප්‍රතිඵලය සමානයි. එම නිසා සමපාත වන අවස්ථා ගාන අපි අයින් කරගන්න ඕන. ඒක නිසා අපි ඒක දෙකෙන් බෙදන්න ඕන. එතකොට අපිට ඒ පිළිතුර ලැබෙනවා 15යි කියලා. අපි බලමු දැන් රූපේ චතුරස්‍ර ගණන හොයාගන්න කොහොමද කියලා. අපි දැන් එකිනෙකට වෙනස් තිරස් රේඛා දෙක තෝරාගත හැකි අවස්ථා සංඛ්‍යාවත් එකිනෙකට වෙනස් සිරස් රේඛා දෙක තෝරාගත හැකි සංඛ්‍යාවත් ලබා ගත්තා. අන්න ඒ දෙකේ ගුණිතයෙන් අපිට පුළුවන් චතුරස්‍ර ගණන සොයාගන්න 225යි කියලා. එහෙනම් අපි බලමු තුන්වෙනි කොටස මොකක්ද කියලා. තුන්වෙනි කොටසෙන් අපිට කියනවා මුළු චතුරස්‍ර ගණන සමානයි සමචතුරස්‍ර ගණන ධන ඍජු කෝණාස්‍ර ගණන කියලා. අපි දැන් මුළු චතුරස්‍ර ගණන හොයාගෙන තියෙන්නේ සමචතුරස්‍ර ගණනත් හොයාගෙන තියෙන්නේ. එහෙනම් අපි දන්නේ නැත්තේ ඍජු කෝණාස්‍ර ගණන. අපිට ප්‍රශ්නේ අහන්නේ ඍජු කෝණාස්‍ර කීයද කියලා. එහෙනම් අපිට මේ කියන සමීකරණයෙන් රිජු කෝණාස්ත්‍ර ගණන ලබා ගන්න පුළුවන්. 225න් 55ක් අඩු කළා උත්තරේ ලැබෙනවා රිජු කෝණාස්ත්‍ර ගණන 170යි කියලා. අපි දැන් තුන්වෙනි ගැටලුව බලමු මොකක්ද කියලා. තුන්වෙනි ගැටලුවෙන් අපිට කියනවා රූපයේ සෑදී ඇත්තේ ඍජු කෝණාස්ත්‍ර 45කින්ලු මෙහි ඍජු කෝණාස්ත්‍ර හැඩ කීයක් තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. මේ වගේ ගණිත ගැටලුවක් දැක ගමන් අපි කරන්න ඕන තිරස් රේඛා සංඛ්‍යාව ගණන් කර ගන්න ඕන. මෙම ගණිත ගැටලුවට අදාළව තිරස් රේඛා 6ක් තියෙන නිසා n1 සමානයි 6යි. ඊට පස්සේ රූපයේ ඇති සිරස් රේඛා සංඛ්‍යාව ගණන් කර ගන්න ඕන. ඒ කියන්නේ සිරස් රේඛා 10ක් තියෙනවා. ඒක නිසා n2 කියන්නේ 10යි. ඊට පස්සේ මෙන්න මේ කියන සමීකරණය අපිට ආදේශ කරලා n1 n2 ආදේශ කරලා අපිට පුළුවන් පිළිතුර ලබා ගන්න. එහෙනම් අපිට තිරස් රේඛා වලට අදාළව අවස්ථා කීයක් එනවද? 6 වැඩි කිරීම 5 බෙදීම 2යි. 6 කියන්නේ පළවෙනි අවස්ථාවට. ඒ කියන්නේ පළවෙනි තිරස් රේඛාව තෝරගන්න පුළුවන් අවස්ථා ගාන 6යි. දෙවෙනි තිරස් රේඛාව තෝරගන්න පුළුවන් අවස්ථා ගාන 5යි. ඒක නිසා 6 වැඩි කිරීම 5 අපි බෙදන්න ඕන 2කින්. ඇයි 2කින් බෙදන්නේ? වෙනස් අවස්ථා ගන්න. ඊට පස්සේ සිරස් රේඛා 10ක් තියෙන නිසා පළවෙනි අවස්ථාවට සිරස් රේඛාවක් තෝරගන්න 10 ආකාරයකින් පුළුවන්. දෙවෙනි අවස්ථාවට සිරස් රේඛාවක් තෝරගන්න අවස්ථා 9ක්, ඒ කියන්නේ ආකාර 9කින් පුළුවන්. වෙනස් ආකාර ගන්න 2කින් බෙදන්න ඕන. ඒ කියන්නේ 6 බෙදීම 5 බෙදීම 2 සමානයි 15යි. 10 වැඩි කිරීම 9 බෙදීම 2 සමානයි 45යි. 45 15න් වැඩි කරාම පිළිතුර ලැබෙනවා 675යි කියලා. හතරවෙනි ගැටලුවෙන් අපිට කියන්නේ රූපයේ සෑදී ඇත්තේ ඍජු කෝණාස්ත්‍ර 43කින්ලු මෙහි ඍජු කෝණාස්ත්‍ර හැඩ කීයක් තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ.
ඉතින් මං ඔයාලට දැන් සිද්ධාන්ත සමග ගණිත ගැටලු උදාහරණ මගින් පැහැදිලි කරා. ඉතින් ඔයාලා මෙම ගැටලුවට අදාළ ත්‍රිකෝණාශ්‍ර හැඩ කීයක් තියෙනවද කියලා පහලින් කමෙන්ට් කරන්න ගාන හදලා. අද අපි ඔයාලත් එක්ක කතා කරේ දීලා තියෙන රූපයක ඍජුකෝණාශ්‍ර ගණන සොයන්නේ කොහොමද කියලා. ඉතින් මෙවැනිම වීඩියෝ සමග එකතු වෙන්න අපිත් එක්ක එක දිගටම ඉන්න කියලා මතක් කරනවා. අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මෙවැනි වීඩියෝවක් දැමූ සැනින් ඔයාලට නැරඹීම සඳහා ඔබ සියලු දෙනාට ජය.